ජායල ඕලි පව මිනිස්ට්‍රී දේවස්ථානය තුළින් සතියේ සෑම සෙනසුරාදා දිනකම පවත්වනු ලබන සුව කිරීමේ ආස්කම් දේවමේය සෑම සෙනසුරාදා දිනකම උදෑසන 10ට ජායල ඕලි පව මිනිස්ට්‍රී දේවස්ථානයේදී ජායල තිලක වර්ධන ඉදිරිපිට DFCC බැංකු උඩුමහලේදී දේමය පැවැත්වේ. ඔබගේ ජීවිතේ අන්ධකාර බලවේගවලින්, රෝගවලින්, මානසික පීඩාවලින්, මත්ද්‍රව්‍ය වලින් ඇබ්බැහි වී අසමාදානය තුළ ඔබගේ ජීවිතය පීඩා විඳින කෙනෙකු නම් වෙහෙස වෙන බර උසුලන සියල්ලනි මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙමියයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වදාළසේක. ජීවිතයට එළියක්. ඔබ සොයන සහනය, සමාදානය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබේ. ඔබ සියලු දෙනාට ගෞරවයෙන් ආරාධනා කරමු. සුබ සන්ධ්‍යාවක් වේවා. සතියේ සෑම සෞන්දා දිනකම පවත්වනු ලබන රාත්‍රී යාඥාව සඳහා ඔබ ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ඔබගේ ආත්මික ජීවිතය වර්ධනය කර ගැනීමත් ඔබගේ පෞල් යාඥාව වර්ධනය කර ගැනීමත් මූලික ඉලක්කය කරගෙන සතියේ සෑම සෞන්දා දිනකම පවත්වන්නා වූ රාත්‍රී යාඥාව බොහෝ දෙනෙකුගේ ජීවිතය ආශිර්වාද ලබා තිබෙනවා. විශේෂයෙන් රෝග උදෙසාත් අන්ධකාරයෙන් පීඩා විඳින අය උදෙසාත් රාත්‍රී යාඥාව ඔබගේ ජීවිතයට බලවත් ආශිර්වාදයක් සිදු වන බව අපි විශ්වාස කරනවා. මෙම යාඥාව රාත්‍රී ඔබ නින්දට යාමට ප්‍රථමයෙන් ඔබ අසන්න ඔබගේ නිවස තුල දමන්න ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය කරන කොටගෙන මහත් වූ නිදහසක් ඔබගේ නිවසේ සිදුවන බව අපි විශ්වාස කරනවා. එයින් ලැබෙන ගෞරවයේ මහිමය අපි උන්වහන්සේට පමණක් අපි පුද කරනවා. යාකෝබ පොත 5 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට නුඹලා අතරේ යමෙක් දුක් විඳින්නේද ඔව් යාඥා කරාවා, යමෙක් ප්‍රීතියෙන් සිටින්නේද ඔව්ගී කියාවා. නුඹලා අතරේ යමෙක් රෝගාතුරව සිටින්නේද ඔව් සභාවේ වැඩි මහල්ලන්ට අඬ ගසාවා. ඔව් ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඔවුට තෙල් ආලේප කොට ඔව් උදෙසා යාඥා කරත්වා. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, යාඥාව අපි හැමෝගෙම ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙනවා. අපේ අමාරු කාලවලදී අපේ ජීවිතේ අපිට දොරටුවක් විවෘත නොවෙන්න ASCII අපිට දැනෙන මොහොතකදී, අපි පීඩාව ඉන්න මොහොතකදී, ඒ වගේම අපි ප්‍රීතියේ ඉන්න මොහොතදී පවා අපි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කිරීම අපේ ආත්මික ජීවිතයට ඉතාමත්ම බලවත් ආශිර්වාදයක් වන බව අපි විශ්වාස කරනවා. දෙවචනේ සදාහන්ව තිබෙනවා දුක් විඳින්නේද කැළඹී ඉන්න නෙමෙයි, යාඥා කිරීම තුලින් ඒ දුක වේදනාව අපේ ජීවිතයෙන් ඉවත් කර ගැනීමට අපිට ප්‍රයෝජනවත් වෙනවා. මේ උදෑසන යාඥාවන්, මේ රාත්‍රී යාඥාවන් මූලික ඉලක්කය ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබව ශක්තිමත් කිරීම සහ ඔබව ආත්මිකව ගොඩනැගීමයි. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, නුඹලා අතරේ යමක් දුක් විඳින්නේද ඔව් යාඥා කරාවා. මනුෂ්‍යයා ඉදිරියේ වැළපෙන්න නොවේ. මනුෂ්‍යයා ඉදිරියේ ඔබගේ දුක ප්‍රකාශ කරමින් අනුකම්පාව ලබා ගැනීම නොවේ. ස්වාමින් වහන්සේ උදෙසා ස්වාමින් වහන්සේට යාඥා කරාවා. ඒ වගේම ප්‍රීතියෙන් සිටින මොහොතේදී පවා ඔව්ගී කියාවා. ස්වාමින් වහන්සේට ප්‍රීතිමත් වෙන්න නමස්කාර කරන මොහොතේදීත්, ඒ වගේම අපි දුකෙන් ඉන්න මොහොතේදී අපි යාඥා කිරීමත් අපේ නිරන්තරයෙන් දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය ගොඩනගා ගැනීම අපේ ජීවිතවලට බලවත් වූ ආශිර්වාදයක් වන බව දේව වචනේ අපි නොඑක් වර ස්වාමින් වහන්සේගේ වචනය මෙනෙහි කරන මොහොතේදී අපි අත්දැකලා තිබෙනවා. ඒ වගේම 14 වෙනි පදයේ සඳහන්ව තිබෙනවා නුඹලා අතරේ යමක් රෝගාතුරව සිටින්නේද ඔව් සභාවේ වැඩි මහල්ලන්ට අඬ ගසාවා.
ඔව් ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කොට ඔහු උදෙසා යාඥා කරත්වා. දේවචනේ සඳහන්ව තිබෙනවා තෙල් ආලේප කර යාඥා කරන්න කියලත්. වැඩිමහල්ලන් ලවා, ඒ වැඩිමහල්ලන් කියලා කියන්නේ සභාව තුල අපි දකිනවා සභාවේ නායකයින්, ඒ වගේම සභාවේ දාසයින්, ඒ අය උදෙසා ඔබ උදෙසා යාඥා කරන පිණිස සභාවේ පත් කර තිබෙන්නා වූ ඒ සභාවේ ඉන්න නායකින් ලවා ස්වාමීන් වහන්සේ කෙන යාඥා කරන්න කියලා. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, අද මේ යාඥා වසන යම් කිසි දරුවෙක් රෝගාතුරව සිටිනවද? ඒ වගේම විවිධ වෛරස් රෝග මේ දිනවල ශ්‍රී ලංකා දේශයේ බොහෝ දරුවන්ගේ ජීවිතවල, බොහෝ නිවාසවල, බොහෝ පළාත්වල අපි දකිනවා වෛරස් විවිධාකාර රෝග තිබෙනවා. ඒ කුමන රෝගයක ඔබ සිටියත් දේවචනේ සදාන්ව තිබෙනවා ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කොට ඔහු උදෙසා යාඥා කරත්වා. තෙල් ආලේප කිරීම සම්බන්ධව දේවචනේ බොහෝ අවස්ථාවල කතා කර තිබෙනවා. තෙල් වලින් සංකේතවත් වෙනවා ස්වාමින් වහන්සේට කැපකිරීම, ස්වාමින් වහන්සේට ආලේප කිරීම, ඒ වගේම ස්වාමින් වහන්සේට අයිති බව, ශුද්ධාත්මයන් වහන්සේට ඒ තෙල් වලින් ආලේප කර යාඥා කරපු බව, අභිෂේක කරපු බව දේවචනේ නොඑක්වර අපි දෙවියන් වහන්සේගේ වචනේ අපි අධ්‍යයනය කරද්දී අපිට දකින්නට ලැබෙනවා. සාමුවෙල් විසින් දාවිත්ව තෙල් ආලේප කිරීම, ඒ වගේ විවිධ ආකාර තෙල් ආලේප කිරීම අපි දකිනවා. ඒ වගේම 15 වෙනි පදයේ සිට එවිට ඇදහිල්ලේ යාඥාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. එවිට ඇදහිල්ලේ යාඥාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමින් වහන්සේ ඔහු නැගිටුවනවා ඇත. ඔහු පාපයන් කර තිබේ නම් ඒවා උට කමා කරනු ලැබේ. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, මේ යාඥාව දමන නිවසක ඔබගේ පවුලේ සමාජිකයෙක් රෝගයෙන් ඇඳ උඩට වෙලා කාලයක් තිස්සේ වේදනා විඳිනවද? වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, කුඩා දරුවෙක් වෙන්න පුළුවන්. ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, දේ වචනේ සඳහන්ව තිබෙනවා ඔහු පාපයක් කර තිබේ නම් ඒවා ඔහුට කමා කරනු ලැබේ. ස්වාමින් වහන්සේ ගැලුවා වූ, උන්වහන්සේ වැගුරුවා වූ සුදු ලේවලින් අපේ පාපයට, අපේ ජීවිතයට සමාව තිබෙනවා. ඒ කෙනා රෝගී වින්න කෙනා ඔබ පසුතැවිලි වෙලා ඔබ ස්වාමින් වහන්සේට කියනවා මේ රෝගෙන් මාව නිදහස් කරන්න ස්වාමිනී, මම දැන නොදැන කරපු සියලු පාප වලට මට කමා වෙන්න කියලා ස්වාමින් වහන්සේ ඔබගේ පාපයට කමා දෙන බවත්, ඒ පාපය කමා කරන විතරක් නෙමෙයි, ඔබ රෝගයෙන් සිටිනවා නම් ඒ ඇදහිල්ලේ යාඥාවෙන් මේ මොහොතේදී අපි ඇදහිල්ලෙන් යාඥා කරනවා. මම ඔබව දකින්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ ඔබ ලෝකේ කොතනක ඉන්න පුළුවන්. නමුත් මම ඇදහිල්ලේ යාඥා කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ යාඥාව වසන කොතනක ඔබ සිටියත් ඔබ සුවය අත්දකින්න බවටත්, ඔබ නිදහස් වෙන බවටත් මම ඇදහිල්ලෙන් ප්‍රකාශ කරන යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ දේ සිදුවන බව මම විශ්වාස කරනවා. එහෙනම් ඔබත් විශ්වාස කරනවා නම් මේ යාඥාව වසන මොහොතේදී, මේ යාඥාවට මම එක්සිට් වෙන මොහොතේදී මගේ ජීවිතයේ ආස්කමක් සිදු වෙනවා කියලා මේ රාත්‍රී කාලෙදී ඔබ විවේකයෙන් ඔබගේ රාජකාරී කරලා ඔබගේ නිවසට පැමිණ ඔබගේ දරුවන් සමග, එම නැත්නම් විදේශ රටක ඔබ තනි වෙලා ඔබ රැකියා කරමින් ඔබගේ ජීවිතයට මෙවැනි ආකාරයක පීඩාවක් නිසා තනි වෙලා මොකද්ද කරගන්නේ කියලා ඔබ දන්නේ නැතිව ඔබගේ ජීවිතේ හුදේකලා වෙලා ඉන්න කෙනෙක් නම් මේ යාඥාව ඔබගේ ජීවිතේ ශුද්ධාත්මයන් වහන්සේ මහත් දෙයක් කරන්නට යනවා. ඒ වගේම 16 වෙනි පදේ සඳහන්ව තිබෙනවා එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාඥා කරපල්ලා. ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන කන්නලව්ව කරන කොටගෙන මහත් දේ ඉෂ්ට වෙයි. අපි ධර්මිෂ්ඨ වුණේ අපේ හොඳ නිසා නෙමේ, ස්වාමින් වහන්සේගේ කරුණාව නිසායි. ඒ කරුණාවෙන් වරක් දුර සිටිය අපිව ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරන කොටගෙන අපිව ලං කරලා උන්වහන්සේගේ පුත්‍රකම, ඒ වගේ මේ ධර්මිෂ්ඨකම උන්වහන්සේ අපිට දුන්නා. මේ ආසන ඔබ ධර්මිෂ්ඨයි. ඔබගේ යාඥාවට පුළුවන් තව මිනිසෙක්ගේ ජීවිතයක් වෙනස් කරන්න, තව මිනිසෙක්ගේ ජීවිතයේ වේදනාවෙන් ඒ මිනිසව නිදහස් කරන්නට ස්වාමින් වහන්සේ ඔබට ධර්මිෂ්ඨකම දීලා තිබෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේගෙන් යාඥා කරන කවරෙකු නමුත් උන්වහන්සේ ගලවනු ලබන්නේ කියලා සුද්ධ ලියවිල්ලේ සඳහන්ව තිබෙනවා. එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාඥා කරපල්ලා. අද වෛද්‍ය රිපෝට් අරගෙන ඒ වෛද්‍ය රිපෝට් වලට
සකස් වෙන්නේ නැති රෝග තිබෙනවා. ඒ වගේම විවිධාකාර පිළිකා රෝග, ලේවල රෝග, ශාපලත් රෝග, ඒ විවිධාකාර ශාරීරික කුෂ්ඨ දද ඔබ සමාජයෙන් හැල්ලු වෙන ඔබව මානසිකව වැටෙන විවිධ රෝගවල ඔබ පීඩා විඳින්නෙක් වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඔබගේ ජීවිතයේ තිබෙන දුර්වලකම පාපය ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබ උන්වහන්සේ ඉදිරියේ පසුතැවෙන්න ඒ මොහොතේදී ස්වාමින් වහන්සේ ඔබගේ රෝගයට සුවය දීලා ඉවරයි. සුවය දීලා ඉවරයි. නමුත් ඔබ තේරුම් ගන්නට මගේ මේ වැරද, මගේ මේ පාපය මට අතහැර ගන්න බැරි මේ අයුතුකමෙන් ස්වාමිනී මාව නිදහස් කරන්නට උන්වහන්සේගේ වචනේ තිබෙනවා සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාඥා කරපන්න. ඔබ උදෙසා විතරක් නෙවෙයි ඔබ තව කෙනෙක් වෙනුවෙන් යාඥා කරද්දී ඔබගේ යාඥාව ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන කන්නලව්ව කරන කොටගෙන මහත් දේ ඉෂ්ට වේ. මහත් දේවල් ඔබ හිතන්නේ නැති පුදුම දේවල් යාඥාවට පුළුවන්. තව කෙනෙකුගේ ජීවිතයට ඔබගේ යාඥාවෙන් පුළුවන් උත්තර ලබා ගන්නට. අද භාර්යාව තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් ඔබ යාඥා කරනවද? ඔබගේ ධර්මිෂ්ඨකම නිසා බොහෝ සහෝදරයන් තමන්ගේ ස්වාමි පුරුෂයා පිළිබඳව කනස්සල්ලෙන් සිටිනවා. ඔව් වැරදි සම්බන්ධතාවයන් තිබෙනවා. බොහෝ දේවල් වලට ඇබ්බැහි වෙලා. නමුත් සහෝදරිය ඔබ ධර්මිෂ්ඨ බව ඔබ විශ්වාස කරනවා නම් ඔබගේ ධර්මිෂ්ඨකම තුළ ඔබ කරන යාඥාවට පුළුවන් ඔබගේ ස්වාමි පුරුෂයාගේ ජීවිතේ මහත් දෙයක් කරමින් ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔව්ව වෙනස් කරන්න, ඔහුගේ තියෙන වැරදි සම්බන්ධතාවයන්, වැරදි ඇබ්බැහිවීම් වලින් ඔව්ව මුදවන්නට ඔබගේ තියෙන ධර්මිෂ්ඨකමට පුළුවන්. ඔබේ ධර්මිෂ්ඨකම පාවිච්චි කරන්නට. ඔහුට විරුද්ධව ඔබ ශාප කිරීම නෙමෙයි. ඒ වගේම ඔබගේ ජීවිතේ ඔබ පරාජිතයෙක් බව ඔබ බාර ගැනීම නෙමෙයි. ඔබ විශ්වාස කරනවා නම් ඔබ ධර්මිෂ්ඨයි කියලා දේව වචනේ සඳහන්ව තිබෙනවා. ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන කන්නලව් කරන කොටගෙන මහද්දිෂ්ඨ වෙනවා. ඔබ මිනිසයන් පස්සේ යන්න ඕනේ. ඔබ ධර්මිෂ්ඨක බව ඔබ විශ්වාස කරන්නේ ධර්මිෂ්ඨයාගේ යාඥාවට ස්වාමින් වහන්සේ උත්තර දෙනවා විතරක් නෙමෙයි මහත් දේවල් සිද්ධ වෙන බව දේව වචනේ සඳහන්ව තිබෙනවා. මේ රාත්‍රියේදී ඔබගේ ජීවිතය තුළ මහත් දෙයක් සිද්ධ වෙන්න යනවා. ඔබගේ පවුලේ සමාජිකයන් තුළ මේ අසන ඔබගේ ජීවිතය තුළ රෝගය ඒ සියල්ල ඉවත් වෙන බව සුද්ධ ලියවිල්ලේ සඳහන්ව තිබෙනවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් යාඥා කරන මොහොතේදී ඒ යාඥාවට උන්වහන්සේ උත්තර දෙන්න බවට. අවසාන වශයෙන් යාකෝබ් 5:17 වෙනි පදයේ සඳහන්ව තිබෙනවා. එලියා අප සමාන ගති ඇති මිනිසෙක්ව සිටිය නමුත් වැසි නොවසින පිණිස ඔවුනන්දු කමෙන් යාඥා කළේය. එවිට 3 අවුරුදු සමයක් රටට වැසි නොවැස්සේය. ඔව් නැවත යාඥා කළේය. එවිට අහසින් වැසි වැස පොළව පලාට ගත්තේය. එලියා අප වගේම මිනිසෙක්. නමුත් ඔහුගේ ඇදහිල්ලට පුළුවන් වුණා වැස්ස නතර කරන්නත් වැස්ස වස්සන්නත්. ඔබ විශ්වාස කරන්න ඔබ ධර්මිෂ්ඨයෙක් කියලා. ඔබගේ යාඥාවට පුළුවන්. දේ වචනේ සදාන් වෙනවා. රෝගී ඉන්න කට්ටිය අවුරුදු ගානක් තිස්සේ එකම රෝගෙට ඔබ බේත් බොනවා නම්, රෝගෙන් ඔබ විටෙන් විට පීඩා විඳිනවා නම්, ඔබ ස්වාමින් වහන්සේ ඔබ විශ්වාස කරන්න දේ වචනේ 15 වෙනි පදයේ සදාන් වෙන පරිදි එවිට ඇදහිල්ලේ යාඥාවේ රෝගාතුරයට සුවය ලැබේ. ස්වාමින් වහන්සේ ඔහු නැගිටවනවා ඇත. ඔහු පාපයන් කර තිබේ නම් ඒවා ඔහුට කමා කරනු ලැබේ. එනම් පාපේ පිළි අරගෙන පාපයෙන් ගැලවෙන්න ස්වාමින් වහන්සේ ඔබට මාර්ගය පෙන්නනවා. එවිට ස්වාමින් වහන්සේ ඔබගේ රෝගය සුව වන බව දේව වචනේ සඳහන් වෙනවා. ඔබගේ ජීවිතය ඔබ යටහත් වෙන්න, ඔබගේ උඩුකුකම අයින් කරන්න, ඔබ ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබගේ වර්ධකාරීත්වය පිළි අරගෙන ඒ වර්ධෙන් මිදිලා ධර්මිෂ්ඨකම ඔබගේ ජීවිතේ ලං කරගන්න. ඒ ධර්මිෂ්ඨයාගේ යාඥාවට දේව වචනේ සඳහන් වෙනවා. ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන කණ්ඩලව්ව කරන කොටගෙන මහත් දේ ඉෂ්ට වෙන්න යනවා. ඔබ කවුරු වුණත් අද දවසේදී ඔබගේ යාඥාවෙන් මහත් දෙයක් දෙවියන් වහන්සේ කරන්නට යනවා. ඔබ දුක් විඳිනවා නම් ඔබ යාඥා කරන්න. ඔබ ප්‍රීතියෙන් ඉන්න ස්වාමීන් වහන්සේට ගිය කියන්ට. මිනිසයන් ඉදිරියේ ඔබගේ වේදනාව ප්‍රකාශ කිරීම නිෂ්ඵලයි. ඔබ තවත් ඔබ ගැනම කනස්සල්ලෙන් සිටීම නිෂ්ඵලයි. නිෂ්ඵල දේවල් සිදු කිරීම තුළින් අපේ ජීවිතවලට කිසිම යහපතක් සිදු වෙන්නේ නැහැ. දේව වචනේ නිරන්තරයෙන් අපි කළ යුතු දේ මොකද්ද? නොකළ යුතු දේ මොකද්ද කියලා පැහැදිලිව සඳහන්ව තිබෙනවා. එම නිසා මේ රාත්‍රී කාලයේදී ඔබගේ ජීවිතය ඔබ මොහොතක් මෙනෙහි කරන්නට. ඔබට වැරදිච්ච දේවල් නෙමෙයි. ඔබ වරද්දගත්තු දේවල් නෙමෙයි. ඔබට නැවත වරක් ස්වාමින් වහන්සේ තුල නැගිටින්න බැබලෙන්න අවස්ථාව තිබෙනවා. ඒ සියල්ල ඔබ ප්‍රයෝජනට අරගෙන ඉදිරියට යන්න පිණිස ස්වාමින් වහන්සේ තුල එක්සිත් වෙන්න, එක්සත් වෙන්න ස්වාමින් වහන්සේ ඔබට ආදරේ. අපි යාඥා කරමු.
මුළු විශ්වයේ මැවුම්කාර ජීවමාන දෙවි පියාණනි ඔබ වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ උතුම් වූ ශුද්ධ වූ නාමයෙන් ඔබ වහන්සේගේ අභිමුඛත්වයට පැමිණෙනවා මහෝත්තම දෙවියන් වහන්සේ පියාණනි මේ රාත්‍රී කාලෙදී මේ යාඥාව අසන්නා වූ සිළු දරුවන්ගේ ජීවිතවලටත් ඒ වගේම රෝගයෙන් පීඩා විඳිනා වූ සිළු දරුවන් උදෙසාත් ඒ වගේම මේ යාඥාව අසන ඒ සියලුම සමාජිකයන් වෙනුවෙන් අපි යාඥා කරනවා ස්වාමිනී ගීතාවලිය පොත 6 වෙනි පරිච්ඡේදයේ පරිදි ස්වාමිනී ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව ඔබගේ තද කෝපයෙන් මට දඩුවම් නොකළ මැනව ස්වාමිනී මම මැලවී සිටිමි එබැවින් මට කරුණා කළ මැනව ස්වාමිනී මාගේ ඇට චලිතව තිබේ එබැවින් මා සුව කළ මැනව මාගේ ආත්මයද අතිශයින් කැළඹී තිබේ ස්වාමිනී ඔබ ප්‍රමාද වන්නේ කොපමණ කල්ද ස්වාමිනී ඇරි මාගේ ප්‍රාණය නිදහස් කළ මැනව ඔබගේ කරුණාව නිසා මා ගැලවුව මැනව මක් නිසාද මරණයේදී ඔබ සීකිරීමක් නැත ෂෙෝලේදී ඔබට ස්තුති කරන්නේ කවරෙක්ද මාගේ සුසුම් ලීමෙන් වෙහෙසව සිටිමි රැයක් පාසා මාගේ යහන උල්පවමි මාගේ කඳුලෙන් මාගේ ඇඳ තෙමමි මාගේ ඇස් ශෝකයෙන් ෂේවි මාගේ සියලු එදිරිකාරයන් නිසා වැහැරයයි අයුතුකම් කරන සියල්ලෙනි මා කෙරෙන් පහව යව් මක් නිසාද ස්වාමින් වහන්සේ මාගේ විලාප ශබ්දය ඇසූ සේක ස්වාමින් වහන්සේ මාගේ කන්නලව්ව ඇසූ සේක ස්වාමින් වහන්සේ මාගේ යාඥාව පිළිගන්නා සේක මාගේ සියලු සතුරෝ ලැජ්ජාවට පැමිණ බොහෝ සෙයින්ම කැළඹෙන්නා වූය ඔහු පසු බටව අදීසියෙන් ලැජ්ජාවට පැමිණෙන්නාහුය පියාණනි අපි යාඥා කරනවා මේ අසන්නා වූ දරුවන්ගේ ජීවිතවල තිබෙන සියලු රෝගයන් උදෙසා යාකොබ් පොත 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ අනුව අපි යාඥා කරනවා මේ මොහොතදී ඔබ ළඟ යාඥා කිරීමට තෙල් අවශ්‍ය නම් මව්දෙල් උදෙසා යාඥා කරනවා යාකොබ් පොත 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ අනුකූලව නුඹලා අතරින් යමෙකු රෝගාතුරව සිටින්නේද ඔහු සභාවේ වැඩිමාල්ලන්ට අඬ ගසාවා ඔහු ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කොට ඔහු උදෙසා යාඥා කරත්වා පියාණන් තුල පුත්‍රයාණන් තුල ශුද්ධාත්මයන් වහන්සේ තුල මේ තෙල් සියල්ල ආලේප කරනවා යම් දරුවෙක් රෝගීව මේ තෙල් ආලේප කොට යාඥා කරනවාද ඔබගේ ශුද්ධෝ ලියවිල්ලේ සඳහන් වන පරිදි මේ තෙල් ස්වාමීන් වහන්සේගේ ශුද්ධ තෛලයේ බවට මේ තෙල් පරිවර්තනය කළ මැනව රෝග සුවයන පිණිස ශුද්ධාත්මෙනි මේ තෙල් ස්පර්ශ කළ මැනව ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමේන් පියාණන් අපි යාඥා කරනවා මේ රාත්‍රී කාලේ මේ අසන දරුවන්ගේ ජීවිතවල යම් රෝගයන් නිසා පීඩා විඳිනවද ඒ රෝගයන් නිසා විශේෂයෙන් අපි යාඥා කරනවා කුඩා දරුවන් උදෙසාත් ඒ වගේම සියලු වැඩිහිටියන් උදෙසාත් ඒ වගේම සියලුම දරුවන් උදෙසාත් පියාණනි ලෝකේ කොතැනක සිටියත් ඔවුන්ගේ රැකියාවෙන් ස්වාමීනි ඔවුන් විඩාවටපත් වෙලා මේ මොහොතේදී රාත්‍රියේ නිින්දට යන්නට ප්‍රථමයෙන් ස්වාමීනි මේ යාඥාව ශ්‍රවණය කරනවාද මම යාඥා කරනවා ඒට උදෑසන නැගිටින මොහොතේදී ස්වාමීනි මේ සියලු රෝගයෙන් මේ දරුවෝ නිදහස් වෙලා ඉවරයි ජේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා ඉස මුදුනේ සිට පාදාන්ති දක්වා තිබෙනා වූ සියලු සර්වාංග රෝග විශේෂයෙන් අපි යාඥා කරනවා ඉස ආශ්‍රිත ප්‍රතිර්මන සියලු රෝගයන් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඒ වගේම ස්නායුවල රෝග ඒ වගේම මිග්‍රේන් රෝගය මේ දරුවන්ගේ ජීවිතවල ඒ වගේම මොළයේ ගෙඩි ඒ වගේ මොළයේ අභ්‍යන්තරවල තියෙන රෝග මානසික රෝග සියලුම රෝගයන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කොණ්ඩේ යෑම ඒ වගේම විවිධාකාර ඉස ආශ්‍රිත ප්‍රතිර්මන සියලු රෝගයන් යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ශරීරවලින් ඉවත් කළ මැනව ඇස ආශ්‍රිතව තිබෙන සියලු රෝගයන් අපි යාඥා කරනවා ඒ සියලු ඇස්වල තිබෙන ඒ ප්‍රෙෂර් ඇස්වල තිබෙන ඒ පෙනීමේ දුර්වලතාවයන් අපි ඔබ වහන්සේට බාර කරනවා කන්වල තිබෙන රෝගයන්
කන් ඇසීමේ තියෙන බාධාවන් කුඩා දරුවන්ගේ ජීවිතවල පවා ඒ කන් ඇසෙන්නේ නැතුව අරියාකාරව ඒ දරුවන්ගේ ජීවිතවල තියෙන බාධාවන් තිබෙනවද? නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන් මේ කන් විවෘත වෙන පිණිස අපි යාඥා කරනවා. ඒ වගේම උගුර ආශ්‍රිතව තිබෙන රෝග, තයිරොයිඩ් රෝග, ඒ වගේම විවිධාකාර පිළිකා රෝග මේ දරුවන්ගේ ජීවිතවල පීඩා විඳිනවද? ඒ සියලු සර්වාංග රෝග වලින් මේ දරුවෝ නිදහස් කළ මැනව නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ ශුද්ධ නාමයෙන් අපි යාඥා කරනවා. අස්ථිවල තිබෙන රෝගයන්, ඒ වගේම පෙනාලු වල තිබෙන රෝගයන්, සෙම රෝගයන්, කාලයක් තිස්සේ සෙම රෝගයන් නිසා පීඩා විඳිනවද? නියුමෝනියා රෝගය අපි ඔබ වහන්සේට බාර කරනවා. ඒ විවිධ රෝගයන් වලින් මේ දරුවන්ගේ ජීවිතය නිදහස් කළ මැනව. ඒ වගේම පපුවේ මහන්සිය අපි යාඥා කරන නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන්, ඒ වගේම අපස්මාරය රෝගය, ඒ වගේම අපි යාඥා කරන හර්නියා රෝග, වකුකඩු රෝග, දරුඵල අහිමිව මේ දරුවන්ගේ ජීවිතවල ඒ වේදනාව, මානසික පීඩාවෙන් ඔවුන් පීඩා විඳිනවද? ඒට විරුද්ධ දින සියලු බාධාවන් ඉවත් වෙලා ඔබගේ දිව්‍යමය සුවය ඒ දරුඵල මේ දරුවන්ගේ ජීවිතවලට නිදහස් කළ මැනව ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන මොහොතේදී ඔබ වහන්සේගේ වචනේ සදාන්ව තිබෙනවා. ඔබ වහන්සේ සුවය දෙන්නා වූ දෙවියන් වහන්සේ යාකෝබ 5 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ ප්‍රකාරයට එවිට ඇදහිල්ලේ යාඥාවෙන් රෝගයා තුරයාට සුවය ලැබේ කිව්වා. ඇදහිල්ලෙන් ඔබගේ දාසයා මේ රාත්‍රියේ යාඥා කරනවා. රෝගය නිසා පීඩා විඳින, අර්සස් රෝග නිසා පීඩා විඳින, විවිධාකාර පිළිකාවන් නිසා පීඩා විඳින, පාදවල අංශභාග රෝග, ඒ වගේම ඇඟිලිවල තිබෙන රෝග, ස්නායු රෝග, ඒ වගේම අපි යාඥා කරනවා ශරීරයේ විවිධ උෂ්ණ වූ ගෙඩි, ඒ වගේම කුෂ්ඨ රෝග, දද රෝග, සියලු ඇතුළාදී තිබෙන ඒ ගෙඩි වර්ග මේ දරුවන්ගේ ජීවිතවල ආක්‍රමණය කළා. සැරෝ ගෙඩි, ඒ වගේම සුව නොවන්නා වූ කාලයක් තිස්සේ තිබෙන වේ තුවාලයන් ජේසුස් වහන්සේගේ නාමයෙන් සියලු කස පහරක් අපි මෙනෙහි කරනවා. ඒ කටුවටුන අපි මෙනෙහි කරනවා. මක් නිසාද? යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ආකාරයට ඔබගේ පහර වලින්, ඔබගේ තුවාල වලින් අපට සුවය ලැබී තිබේ කිව්වාගේ මේ අසන දරුවන්ගේ ජීවිතවල තිබෙන සියලු රෝගයන් යක්ෂයා විසින් ඒ රෝග ආක්‍රමණය කරගෙන කාලයක් තිස්සේ දරුවන්ට වේදනාවට පත් කරමින් සුව නොවන්නා වූ කාලයක් තිස්සේ මේ දරුවන්ට වද දෙන්නා වූ මේ දරුවන්ට සුව නොවන පිණිස යක්ෂයා විසින් ඉර කරගෙන අන වින වලින්, කොඩි වින වලින්, බන්ධන වලින්, පිල්ලි වලින් මේ දරුවන්ගේ ජීවිතවල තිබෙන රෝගයන් දැන් බාධා තිබෙනවද? ඒ සියලු බාධාවන් නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන් මේ දරුවන්ගේ ජීවිතවලින්, මේ දරුවන්ගේ ශරීර වලින් සදාටම තුරු වෙන පිණිස අපි යාඥා කරනවා. ඒ වගේම සමහර නිවාසවල විටෙන් විට ඇතිවෙනා වූ රෝගයන් නිසා ඒ නිවාසවල තිබෙන යම් දෝෂයන් තිබෙනවද? ඒ පවුල්වල සමාජිකයන් විටෙන් විට රෝගාතුරට පත් වෙලා ඒ නිවාසවල අසමාදානිය තිබිලා ආර්ථිකව කඩාවැටීම් එක්ක විවිධාකාර ලෙස ඒ රෝගවලට අනවශ්‍ය ලෙස මුදල් අපතේ යෑම සිදු වෙනවද? අපි යාඥා කරනවා එවැනි නිවාසවල තිබෙන දෝෂයන් යක්ෂයාගේ අයිතීන් එම නිවාසවලින් මේ මොහොතේදී සහ මුලින්ම දුර වෙන පිණිස අපි යාඥා කරනවා. යම් දේශයක ස්වාමීනි ඔවුන්ට ඒ රෝගයට නිවැරදි ප්‍රතිකාරයක් නොමැතිව, නිවැරදි වෛද්‍යවරයෙකුට මුණ නොගැසී ඔවුන් ඒ රෝගය නිසා පීඩා විඳිමින් ස්වාමීනි ඔවුන් ඔබ වහන්සේ තුල සුවයක් බලාපොරොත්තුවෙන් සිටිනවද? ඔවුන්ගේ පාදවල, ඔවුන්ගේ දනිස්වල විවිධාකාර ඔවුන් රැකියා කරලා ඔවුන් ගොඩාක් මහන්සි වෙලා ඒ රෝගයට අරියාකාර ප්‍රතිකාරයක් නැතුව ඔවුන් තනි වෙලා කලකිරලා මේ මොහොතේදී මේ යාඥා වසනවද? ලෝකේ කොතන දේශයක සිටියත් ස්වාමීනි ඔබයි අපේ දිව්‍යමය සුවය, ඔබයි අපේ බලය. මක් නිසාද? ඇදහිල්ලෙන් යාඥාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ඒ වගේ ඔබ කිව්වා ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන කන්න ලව්ව කරන කොටගෙන මහත් දේ ඉෂ්ට වේ කිව්වාගේ මේ රාත්‍රියේ රෝගයෙන් පීඩා විඳින දරුවන්ගේ ජීවිතවල මහත් දෙයක් සිදු වෙන්න යනවා. මහත් වූ බලයක් නිදහස් වෙන්න යනවා. ඇවිදින්න බැරි පාදයන් ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ පාද ප්‍රාණවත් වෙන්න යන නාසරී යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ඒ වගේම ICU වල දුක් විඳිමින් මේ යාඥාව ඒ පවුලේ සමාජිකයන් එක්සිත් වෙනවද? ඒ දරුවන්ගේ ජීවිතවල ඔබගේ දිව්‍ය සුවය නිදහස් වෙනවා. වෛරස් රෝග නිසා පීඩා විඳිමින් කාලයක් තිස්සේ වෙනි රෝගයන් නිසා ඒ පවුල්වල අසමාදානයෙන් ඒ පවුල්වල වේදනාව තිබෙනවද? ඒ සිළු රෝගයන් මේ මොහොතේදී අපි අන කරනවා නාසරී යේසුස් වහන්සේගේ නාමයෙන්. සිළු අන්ධකාර ශාපලක් ඒ යක්ෂයාගේ අයිතින් අරගෙන මේ ශරීර වලින්, මේ භූමි වලින් මේ මොහොතේ සිට තුරු වෙන පිණිස යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි
ඔබ වහන්සේගේ ආලේපය, ඔබ වහන්සේගේ බලය මේ මොහොතේදී නිදහස් කළ මැනව. වේස වෙන බර උසුලන සියල්ලෙනි මා වෙතට වරෙල්ලා මම නුඹලාට සහනය දෙමි කිව්වා වූ ජීවමාන ජේසුනි ඔබ වහන්සේගේ නාමයෙන් මේ දරුවන්ගේ ජීවිතවලට සහනය දුන මැනව. අබ්බා තාත්තේ අපි යාඥා කරනවා මේ රාත්‍රී කාලෙදී මේ දරුවන්ගේ නිවාසවල යාඥා කරගන්න බැරුව නිදා ගන්න බැරුව මේ පවුල්වල බේබදුකම් නිසා පවුල්වල අසමාදානය පිරලා තිබෙනවා නම් අනියම් සම්බන්ධතාවයන් නිසා ඒ පවුල්වල ස්වාමි පුරුෂයා භාර්යාව අතර විටින් විට ඒ රණ්ඩු ඒ වගේම අසමාදාන ඒ වචන නිසා දරුවන් මානසික පීඩා විඳිනවද? යාඥා කරනවා ස්වාමිනී ඒ පවුලට ඔබගේ සමාදානය නිදහස් කළ මැනව. ඒ වගේම ආර්ථිකව කඩා වැටිලා ණය බරත් සමග මේ පවුල්වල අසමාදානය පිරී තිබෙනවා නම් ඔවුන්ට අවශ්‍ය කරන සියලු මුදල් ඒ අහසේ කවුළු විවෘත වෙමින් ස්වාමීන් වහන්සේගේ දොරටු විවෘත කළ මැනව. පියාණිය මෙවැනි ආර්ථිකව දුක් විඳින පීඩා විඳින දරුවන්ගේ ජීවිතවලට අපි යාඥා කරනවා ස්වාමීන් ඔබගේ වචනේ සදාංග තිබෙනවා එලියා අප සමාන ගති ඇති මිනිසෙක් සිටින නමුත් එලියාගේ ඇදහිල්ල කරන කොටගෙන ඒ වර්ෂාව නැවැත්තුවා වගේ ඒ වර්ෂාව දුන්නා වගේ ඔබ වහන්සේගේ මිනිසයා මේ මොහොතේදී යාඥා කරනවා මේ දරුවන්ගේ ආර්ථිකේ කඩා වැටීම් තිබෙනවද ඒ ආර්ථික දොරටු විවෘත වෙන පිණිස ඒ වගේම රැකියාවක් අපේක්ෂාවෙන් වීසා අපේක්ෂාවෙන් යම් කිසි දරුවන් පොර බදිමින් යම් මානසික ආතතිවල සිටිනවද මේ මොහොතේදී අපි ප්‍රකාශ කරනවා ඒ සීළු දොරටු ඒ සීළු ආර්ථික ආශිර්වාද මේ දරුවන්ගේ ජීවිතවලට නිදහස් කළ මැනව. ශුද්ධාත්මික ඔබ වහන්සේගේ බලයද ඔබ වහන්සේගේ ජයග්‍රහණයන්ද මේ දරුවන්ගේ ජීවිතවල නිදහස් කළ මැනව. පියාණන් අපි ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා ඔබ වහන්සේගේ ශුද්ධ නාමයේ කරුණ කොටගෙන ස්වාමිනී අපි මේ ඇදහිලි ප්‍රකාශයන් ප්‍රකාශ කරනවා මේ මොහොතේදී මේ ඇදහිලි ප්‍රකාශ වලට ඔබ එක්සිත් වෙන්න ස්වාමීන් වහන්සේ මේ දෙවියන් වහන්සේගේ වචනයේ කරුණ කොටගෙන අද ඔබගේ ජීවිතවල ඔබගේ නිවාසවල ඔබගේ ජීවිතේ මහත්දේ ස්වාමීන් වහන්සේ කරන නිසා අපි ඔබගේ නාමයට ස්වාමීන් ස්තුතිවන්ත වෙනවා. මම උන්වහන්සේගේ මැවීම තුල නාබුල් ඵලය වෙමි. මම ක්‍රිස්තුස් වහන්සේ උදෙසා තානාපතියෙකු වෙමි. මම වනායි යහපත් ක්‍රියා සඳහා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මවන ලද දෙවියන් වහන්සේගේ කර්මාන්තය වෙමි. මම උන්වහන්සේගේ ඇසේ කළුරුවමෙන් සිටිමි. මම දෙවියන් වහන්සේගේ තේජසේ ස්වරූපය ලෙස වෙනස් කරනු ලැබ සිටිමි. මම දෙවියන් වහන්සේගේ ජීවමාන වූ පවතිනා වූ වචනයේ කරුණ කොටගෙන කුණු නොවෙන්නා වූ බීජ වලින් නැවත උත්පාදනය කරනු ලැබේ. දේව දරුවෙකු වෙමි. මම සිළු පාපවලට සමාව ලැබ ලේප වලින් පවිත්‍ර වී සිටිමි. මම ශුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව වෙමි. මා අන්ධකාර බලයෙන් මුදා දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුලට පමුණුවා ගන්නා ලදී. මා විවස්ථාවේ ශාපයෙන් මිදී ඇත. මම ආශිර්වාද ලද්දෙක් වෙමි. මම වලිගේ නොව ඉසව සිටිමි. මම යටින් නොව ඉහළින්ම සිටිමි. මම උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව නිදොස්ව සිටිමි. මාව තෝරා පත් කරගෙන ඇත. මාව අන්තිමේ දක්වා ස්ථීර කර ඇත. මම ජය ලද්දෙක් වෙමි. මම ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය මගින් දෙවියන් වහන්සේට ළඟා වී සිටිමි. මාව නිදහස් කර ඇත. ස්වාමියෝ යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ඇසුවා වූ මේ ආඥාව තුළ එක්සිත් වුණා වූ සිල් දරුවන්ගේ ජීවිත ඔබ වහන්සේ උසස් කර මැනව. මේ ආඥාව තුළින් ලැබෙන ගෞරවය සහ මහිමය අපි ඔබ වහන්සේටම පුද කරනවා. ශුද්ධාත්මනි ඔබ වහන්සේගේ බලය ඔබගේ ආලේපය මේ දරුවන්ගේ ජීවිතේ පුරවන්ත ආලෝකමත් කරන්න. ශුද්ධාත්මනි ඔබ වහන්සේ මේ දරුවන්ව ස්පර්ශ කළ මැනව. මේ ලැබෙන ගෞරවය මේ ලැබෙන මහිමය අපි ඔබ වහන්සේටම පුද කරනවා. ශුද්ධතුන් කරන කොටගෙන නාසරියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ ශුද්ධ වූ නාමයේ නිසාය. ආමේන් ආමේන්. මගේ ප්‍රේමනීය සහෝදරයා සහෝදරිය ඔබ යාඥා කරන්නට ඔබගේ යාඥාව තුළ මහත් දේවල් සිද්ධ වෙන්න යනවා. ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ඔබ විශ්වාස කරන්න. ධර්මිෂ්ඨයාගේ යාඥාවේ බලපෑමක් ඔබගේ පවුලටත් ඔබගේ මිත්‍රයන්ටත් ඔබටත් සිදුවෙන්න යනවා. සුබ රාත්‍රියක්. ජේසු පීඩයි.